සැම සිත් සුවපත් කරන්නට ලෝතුරු ශ්‍රී සද්ධර්මය පුරා පැය 24 මුළුල්ලේම පින්වත් ඔබ වෙනුවෙන් sannivedanaya කරමින් මේ දුක්ඛිත වූ සංසාර සාගරයෙන් එතෙර වන්නට ඔබට නිරතුරුවම සදහම් මඟ කියා දෙන බෞද්ධ රූපවාහිනියේ මහනුවර ශාඛා මධ්‍යස්ථානයේ බාහිර පටිගත කිරීමක් ලෙසින් සිදු කළ මෙම උතුම් සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. සුපින්වත් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙම උතුම් සදහම් මණ්ඩපය වෙත ගෞරවයෙන් වැඩම කොට වදාළ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී මහනුවර මයිලපිටිය මහා අනද සෙනසුනේ ගරු අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේව අපි සැම පළමු කොට සාදු නාදනම්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් තම පින්බර සැදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ තිලකා ඒකනායක මහත්මිය, වෛද්‍ය ජයසේකර මැතිතුමා ඇතුළු පින්වත් පිරිස විසිනි. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදු නාදනම්වා ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝහි කෝචි ආවුසෝ භික්ඛුවා භික්ඛුනීවා චත්තාරෝ ධම්මේ අත්තනි සමනුපස්සති නිට්ඨමිත්ත ගන්තබ්බං පරිහායාමි කුසලේහි ධම්මේහි පරිහානමිතං වුත්තං භගවතාති මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්ලතු මහා විහාර පාර්ශවයේ ජේෂ්ඨ කාරක සංඝ සභික දුරන්දර මැණික්හින්න හුරේ කඩුව
ඓතිහාසික ගල්පිහිල්ල රාජ මහා විහාරය, ඒ වගේම නිතුලේ තැන්න ශ්‍රී රත්මල් විහාරය ආදී කොට ඇති විහාර ගණයේ ආධිපත්‍ය උසුලන නම කියන්නට අවසරයි අති ගෞරවාර්හ උඩුගොඩ ශ්‍රී ධම්මස්කන්ධාභිධාන ශ්‍රීමත් නායක මාහිමිපාණන් වහන්සේගෙන් පළමු කොටම දෙපා නැමද අවසරයි. අනිකුත් වැඩහිඳින ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අභිනවයෙන් ඉදිවන්නට යෙදුණු කුණ්ඩසාලේ නිතුල තැන්න ශ්‍රී රත්මල් විහාරය මේ උතුම් පූජා භූමිය මෙලෙස සිත්කලු කාගේත් ශ්‍රද්ධා බුද්ධි වර්ධනය කෙරෙන, කාටත් අප්‍රමාණ කුසල් රැස් කර ගන්නට පුළුවන් වන පූජනීය භූමියක් බවට පත් කරන්නට මුල් වෙච්ච, අපවෙච්ච කැපවෙච්ච ශ්‍රමයත් ධනයත් දෙකින්ම සුවිශාල මුළු මහත් දායකත්වයක් දරපු පින්වන්ත දායක මහත්මයෙක් සිහිපත් කරලා සිද්ධ කරන කෘතවේදී වටිනා ධර්ම දානමය පින්කමක් මේ සිද්ධ වන්නේ. බෞද්ධ ආරූප වාහිනියේ සජීව බාහිර පටිගත කිරීමක් හැටියට මේ උතුම් වූ ධර්ම දානමය පින්කම අද මේ ශ්‍රී රත්මල් විහාරයේදී සිද්ධ වන්නට යෙදෙන්නේ. මේ උතුම් පූජා භූමිය ආරම්භයේ පටන් මෙතෙක් මෙලෙස අංග සම්පූර්ණ විහාරයක් බවට පත්වීම දක්වා ආ ගමනේ නියමුආනන් බඳුව කටයුතු කළේ විශ්‍රාමලත් ලංකා බැංකු කළමනාකාර පින්වත් EMTB ඒකනායක පියතුමන්. අපට මේ දේශනාව සඳහා මේ විහාරයේදී මේ දේශනාව සිද්ධ කරලීමට පළමුව මට ආරාධනා කළෙත් සැබවින්ම නිදන ප්‍රාප්ත TB ඒකනායක පියතුමන්. බොහෝම සතුටින් වෙහෙරක් හැදුවා කියලා ඒ හදපු වෙහෙරෙදී ධර්ම දේශනාවක් සිද්ධ කරගන්නටත් ඕනේ කියලා එතුමන්ගේ ජන්මදිනයේ දවසේම මේ දේශනාව යොදා ගන්නට දින වකවානු යොදාගෙනයි තිබුණේ. ඒ සතුටින් බොහෝම ඉතිරි කුසල් සම්පාදනය කරගනිමින් ඉන්න අතරතුරේදී රටේ පැවතිච්ච කොවිඩ් තත්ත්වයත් එක්ක ඒ ධර්ම දානමය පින්කම දේශනාව එදා කරගන්න එතුමට බැරි වුණා. ඉන් අනතුරු එතුමා හදිසියේම මිය ගියා. දැන් එතුමාගේ ගුණ සිහිපත් කරලා එතුමන්ට පින් දෙන්න ඒ මෑණියන් ඇතුළු දරුවන් ඥාතීන් අද මේ ධර්ම දානය කරනවා. ජීවිතය තේරුම් ගන්න, සසර තේරුම් ගන්න මේකම ඇති. මට දේශනාවට ආරාධනා කරපු දායක මහත්තයාගේම ගුණ සිහි කරලා එතුමන්ට පින් දෙන්නම මට දේශනාව කරන්න වුණා. කොච්චරනම් කෙටි කාලීන ජීවිතයකද පින්වතුනේ අපි මේ පුංචි පුංචි දේවල් වලින් උද්ධාම වෙවි සතුටු වෙවි මම්මුලා වෙලා සමහර තැන්වල ඉන්නේ. ඒ හින්දා අද ඒකනායක මහත්මාණන් වෙනුවෙන් මේ උතුම් පින්කම සිද්ධ කරද්දී මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරමින් කටයුතු කරනවා
එතුමන්ගේ දයාබර බිරිඳ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී එයින් පලිඟුමැණිකේ පින්වත් මෑණියන් ඒ වගේම තිලකා ඒකනායක මහත්මිය වෛද්‍ය ජයසේකර මහත්මාණන් ප්‍රධාන කොට ඇති දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් මේ උතුම් ධර්ම දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරන්නට යෙදෙනවා. ඔබ විසින් අප විසින් මෙසේ රැස් කරගන්න උදාරතර කුසල් සම්පත් නිදන ප්‍රාප්ත ටීබී ඒකනායක පියතුමන් ඇතුළු සියලු දෙනාටමත් අත් වේවා. ඒ හැම දෙනාටමත් අපටත් මේ උතුම් ධර්ම දානමේ කුසලය උතුම් නිවන පිණිසම වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්වතුනි කවුරුත් දැන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි අද මේ දේශනාවට මාතෘකා කළේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වන සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතය කියලා කියන්නේ දහම් කරුණු 4ක් පිළිබඳව දෙසූ දේශනා ඇතුළත් කොටස. ඒ චතුක්ක නිපාතයේ ඉන්ද්‍රිය වර්ගය කියලා පින්නතුනේ වර්ගයක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය වර්ගයේ සූත්‍රයක් තියෙනවා. සූත්‍රයේ නම පින්නතුනේ පරිහානි කියන සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? පරිහානි සූත්‍රය. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඉන්ද්‍රිය වර්ගයේ පරිහානි කියන සූත්‍රය තමයි පින්වත්නි දේශනා කරන්නේ. පරිහානි කියන වචනේ තේරුම පින්නතුනේ අපි කවුරුත් දන්නවා. පරිහානි කියලා කියන්නේ පිරිහීම. පිරිහීම කියන වචනේ ගත්ත ගමන් අපිට මතක් වෙන්නේ ධනය, දීපල, නේ වස්තුව, මිල මුදල් මේවයි පිරිහීමනේ. පින්වත්නි ධනය, දීපල වල පිරිහීම ඒකත් එක්තරා පිරිහීමක් තමයි. නැතුව නෙමෙයි. එසේ වුවත් ඒ පිරිහීමේ දුක මෙලවින් ඉවරයි. ඒ පිරිහීමෙන් පිරිහිලා නැත්තට නැති වෙලා මහපාරට වැටුණත් පින්නතුනේ මෙලවින්ද විතරනේ. මෙලවින් එහා පැත්තේ අපිට පින්නත් මේ පිරිහීම දුකක් බවට පත් වෙන්නේ නැහැ. දැන් සූත්‍රයක් තියෙනවා සම්පදා කියලා සූත්‍රයක් අංගුත්තර නිකායේ පංචක නිපාතේ. මේ සම්පදා සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකේ व्यसन කියලා જાතියක් තියෙනවා. व्यसन කියන්නේ වෙනසීම්, විනාශයන් කියන එකනේ. දැන් අපිට व्यसනයක් කියලා කිව්ව ගමන් මතක් වෙන්නේ මොකක්ද? උපමාවකට උදාහරණයකට කිව්වොත් අර මහා සුනාමියක් ඇවිල්ලා පින්නතුනේ මිනිස්සුන්ගේ ධනයත් අරගෙන මිනිස්සුත් අරගෙන ගියානේ මුහුදට. අපිට व्यसනයක් කිව්ව ගමන් මතක් වෙන්නේ එහෙම එකක්. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම व्यसනය කියලා දකින්නේ ධනය හරි මිනිස්සු හරි නේ ඔය ටිකනේ. දැන් මෙහෙම හිතන්නකෝ. මොකක් හරි එකක් සුනාමිය වගේ ඇවිල්ලා පින්නතුනේ මේ බනමඩුවේ ඉන්න ඔබ අපි හැමෝම අරන් ගියා කියමු. ඒ සුනාමිය වගේ එකක් ආවත් නාවත් කොයි වෙලේ හරි අපි අරන් යනවද නැද්ද? කොයි වෙලේ හරි අපි අරන් යනවා. ඒ නිසා ඒක අමුතු व्यसනයක් නෙවෙයි. දැන් ධනය දීපල ආදියත් ඔබේ තියෙනවා. ඒකත් අමුතු व्यसනයක් නෙවෙයි පින්නතුනේ. ඕවත් කොහොමත් අපිට අතහැරෙන දේවල්. අන්න ඒ වගේ අපිට මතක් වෙන්නේ මේ මතු පිටින් පේන මහ විනාශයක්, व्यसනයක්. එකක් තමයි පින්වත්නි තියෙනවා ධනය විනාශ වෙලා යනවා. භෝග व्यसन කියලා කිව්වා ඒකට. භෝග व्यसन. තියෙන සකල මනාවම විනාශ වෙලා නැති වෙලා ගියත් ඒක මෙලොවදී විතරද නැද්ද? ඒක මෙලොවදී විතරයි. ඊළඟට व्यसනයක් තියෙනවා පින්නතුනේ
ඥාති වෙසන කියලා එකක්. ඥාති වෙසන ඒ කියන්නේ සමහර වෙලාවකදී පින්නතුනේ මුළු පවුලම නැති වෙලා එක්කෙනෙක් විතරක් ඉතුරු වෙනවා. එතකොට එතන ඥාති වෙසනයක්. හැබැයි ඒ වෙන්වීම පින්නතුනේ කවදා හරි අපි මුණ දෙන්න ඕන ඉවද නැද්ද? අද නොවෙන්න පුළුවන්, හෙට නොවෙන්න පුළුවන්, අනිද්දා නොවෙන්න පුළුවන්. දැන් මේ මියගිය ඒකනායක මහත්මයාගේ මරණය තව අවුරුදු 10ක් පරක් වුණා කියමු. ඒත් ඒකමද නැද්ද? ඒත් ඒ ධර්මතාවයේ තියෙනවා. කල්යෑමේ ඇවෑමෙන් පින්නතුනේ මරණ ධර්මේ නැති වෙන්නේ නැහැ නේ. මැරෙන එක කල් යනවා කියලා කියන්නේ මැරෙන්නේ නැහැ කියන එක නෙමෙයිනේ. ඒ නිසා ඥාති වෙසනේ කවදා හරි වෙනවා. තවත් වෙසනයක් තියෙනවා රෝග වෙසන. රෝග වෙසන කියන්නේ ලෙඩ ඇවිල්ලා අපේ නිරෝගීකම විනාශ වෙලා යනවනේ. නානාවිද ලෙඩ රෝග. ඉතින් අපි කොහෙද ලෙඩ හැදින්නේ නැත්තේ නේ. මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ දොස්තර මහත්තයෙක් නේ. ලෙඩ කොහෙද නැත්තේ? ඔබත් මමත් මහ උද්දාමෙන් හිටියට ඔබේම ඉසේ තියෙන කෙස් ගහක් ගලවලා ඒ කෙස් ගහෙන් ඇනලා පෙන්වන්න පුළුවන් ද මගේ ශරීරේ මෙතන ලෙඩක් හැදින්නේ නැහැ කියලා? පුළුවන්ද පින්නත්? බෑනේ. ඒකනේ බුදුහාඳුර වදාලේ බහු දුක්ඛෝ අයං කායෝ බහු ආදීනෝ ඉති මස්මින් කායේ විවිධා ආබාධා උපජ්ජಂತಿ. මේ කය මහ දුක් සහිත එකක්. මේ කයේ නානාවිද ආබාධ රෝග පහළ වෙනවනේ. කාය රෝගෝ කාය ලෙඩ, සීස රෝගෝ ඔළුවෙත් ලෙඩ, කන්න රෝගෝ කනෙත් ලෙඩ, දන්ත රෝගෝ දතෙත් ලෙඩ. කොච්චර ලෙඩද නේ. ඒ හැම ලෙඩකින්ම අපි නිරෝගී භාවයේ විනාශ වෙනවා අපි. සැනසille සුවෙන් ඉන්න තියෙන වෙලාව තමයි නැති වෙලා යන්නේ නේ. ඒක පින්වත්නි රෝග වෙසන. මේ හැම එකක්ම පින්වත්නි මෙලවද විතරයි. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වන තවත් වෙසන දෙකක්. ඊළඟ එක තමයි සීල වෙසනය. අනික් එක තමයි දිට්ඨි වෙසනය. මිත්‍යා දෘෂ්ටියට වැටෙන එක. ඥාති පිරිවර නැති වුණොත් අපි අනාථ වෙන්නේ නැහැ. භෝගය නැති වුණයි කියලා අපි අනාථ වෙන්නේ සසරේ. නිරෝගීකම විනාශ වුණයි කියලා සසරේ අනාථකමක් නැහැ. සීලය විනාශ වෙලා සීලයෙන් වෙසනයකට වැටුණොත් ඔබ වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්. අනාථයිද නැද්ද සංසාරේ? අනාථයි. මිත්‍යා දෘෂ්ටියට වැටුණොත් පින්නතුනේ අනාථයිද නැද්ද? අනාථයි. ඔන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නවා ඒක තමයි බරපතල වෙසනය. පිරිහීමක් කියන එක වුණත් මේ සූත්‍රයේ නම පරිහානි සූත්‍රය. පිරිහීමත් ධනය දීපල කියලා හිතන්න එපා. ඒවා මෙලවදි විතරයි. ඒවා මෙලවදි විතරයි. අහස උසට පින්නතුනේ ධනය තිබුණත් වේලකට ඔබට කන්න වෙන්නේ එක පිඟානයි. ඒ නිසා ඉගෙන ගොඩක් හිතන්න එපා. ඉගෙන ගොඩක් හිතන්න එපා. මිනිස්සුන්ට ජීවත් වෙන එක හරි ලේසි තමන්ගේ බඩේ තරම දැනගත්තා නම්. හුඟක් මිනිස්සුන්ට බඩේ තරම තේරෙන්නේ නැහැ. නේ. හරි ලේසි වුණා නම් ජීවත් වෙන්න. ඒ නිසා ලොකු පිරිහීමක් නෙමෙයි, පිරිහීමක් තමයි ධනෙ දීපල නැති වෙන එක. නමුත් ඒක පරලොවට යන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍රෙදි පෙන්වන්නේ මේ ශාසනය ඇතුලේ පිරිහින පිරිහීමක් ගැන. සම්බුද්ධ ශාසනයක් හමු වෙච්ච තැනකදී බුදුරජාණන් වහන්සේගේ කරුණා ශාසනයකට ඇතුල් වෙන්න තැනක් ලැබිච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ ශාසනයක අග්‍රඵලයක් ලබන්න පුළුවන් වෙන විදිහට සසරේ උපතක් ලැබිච්ච තැනකදී එතෙන්දි පින්නතුනේ පිරිහෙන්න ගත්තොත් නම් ඒ ශාසනය ඇතුලේ ඒක මහ විනාශයක්ද නැද්ද? ඒක මහ විනාශයක්, ඒක මහ පිරිහීමක්. ඒ පිරිහෙන්නේ බුදුවරයන් වහන්සේ නමකගේ ශාසනය ඇතුලේ. පැහැදිලි නේද පින්වත්නි?
මේ රුපියල් වලින් නෙවෙයි. සත වලින් නෙවෙයි. ඒ පිරිහෙන්නේ බුද්ධ ශාසනයක. බුදුවරු උදේට එක නමයි හවසට එක නමයි පහළ වෙන්නේ. බුදුවරු මේ අවුරුද්දේ එක නමයි ඊළඟ අවුරුද්දේ එක නමයි පහළ වෙන්නේ. අවුරුදු 5න් 5ට ජනාධිපතිවරු වෙනවා වගේ බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. අවුරුදු 100කින් පස්සේ ආයෙ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා එහෙම එකක් නැහැ. මේ ලෝකේ බුදුවරු නැතුව පින්නතුනේ කල්ප 100 200 ගත වෙනවා. කල්ප 100 200 ගත වෙලා අන්තිමේදී බුද්ධ ශාසනයක් ලෝකේ පහළ වෙනවා. බුදු කෙනෙක් පහළ වෙලා ඒ බුද්ධ ශාසනයේදී පින්නතුනේ අරහත් ඵලයේ දක්වා ගුණ වඩන්න පුළුවන් තැනකට අවිලා ඒ බුද්ධ ශාසනයෙන් පිරිහෙනවා කියන්නේ. ආයෙ ඊට වඩා පිරිහීමක් තියනවද? ආයෙ ඊට වඩා පිරිහීමක් නැහැ පින්නත්නි. අන්න ඒ නිසා මේ දේශනාවේදී කියන්නේ එහෙම බුද්ධ ශාසනයක් ඇතුලේ පිරිහෙන කාරණා කීපයක් ගැන. මේ දේශනාව කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරනවා යෝහි කෝචි ආවුසෝ බික්ඛුවා බික්ඛුනීවා චත්තාරෝ ධම්මේ අත්තනි සමනුපස්සති. යම් භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා මේක ඔබට අදාළ නැත්තේ නෑ පින්වත්නි. මේ කාරණේ ඔබටත් අදාළයි. මොකද අපිට අවබෝධ කරන්න තියෙන්නෙත් එක නිවන. ඒකට යන්න තියෙන්නෙත් එකපාරේ. ඒ සඳහා දුරු කරන්න තියෙන්නෙත් එකම ධර්ම ටිකද නැද්ද? එකම ධර්ම ටික තමයි. මොකද අපිට රාගය දුරු කිරීමෙන් නිවන ලබන්නයි ඔබට රාගය දියුණු කරලා නිවන ලබන්නයි දෙකක්. එහෙම එකක් නැහැ. ඔබත් රාගය දුරු කරගන්න වෙනවා. ඒ නිසා මේක හාමුදුරුවන්ට විතරයි කියලා හිතන්න එපා. සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා එවත්නි යම් භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා මේ ශාසනයේ කවුරු වුණත් යම් ශ්‍රාවකෙක් අත්තනෝ සමනුපස්සති චත්තාරෝ ධම්මේ අත්තනෝ සමනුපස්සති. තමන් දිහා බලනකොට තමන් දකිනවා තමන් ළඟ ධර්ම හතරක් තියෙනවා කියලා. කාරණා හතරක් තියෙනවා කියලා. හොඳට බලන්න මේක මේ කාරණා කියනකොට දැන් ඔබ ගැන හිතලා බලන්න. මේ කාරණා තියෙනවද නැද්ද? එහෙම තියෙනවා නම් මොකද්ද කරන්න කියන්නේ? නිට්ට මෙත්ත ගන්තම්බං පරිහායාමි කුසලේහි ධම්මේහි. ඔන්න මේ කාරණා හතර ඔබ ළඟ තියෙනවා නම් කාරණා හතරම වෙන්න පුළුවන් එකක් වෙන්නත් පුළුවන්. මේවත් තියෙනවා නම් ඔබ ගැනම මේ මොහොතේ තේරුම් ගන්න කියනවා මොකද්ද? නිශ්චයකට යන්න කියනවා නිගමනයකට යන්න කියනවා කුසල ප්‍රතිපදාවේ මං පිරිහෙනවා කියලා. බැරෑරුම් කාරණයක් මේ කියන්නේ. පැහැදිලි නේද පින්වත්නි? සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා එවත්නි යම් කිසි කෙනෙක් තමන් පිළිබඳව විමසනකොට කාරණා හතරක් තමන් ළඟ තියෙනවා කියලා දන්නවා නම් කාරණා කියද්ද හතරක්. මේ හතරෙන් හතරම වෙන්නත් පුළුවන් එකක් දෙකක් වෙන්නත් පුළුවන්. එකක් දෙකක් තිබුණත් එහෙමනම් හතරක් තිබීම ගැන මොන කතාවක්ද නේ? මේ කාරණාවන් තියෙනවා නම් ඔබම ඔබ ගැන තීරණයකට එන්න කියනවා. මොකද්ද තීරණය? මේ ශාසනය මම පිරිහිනවා කියලා. මේ ශාසනය මම පිරිහෙනවා කියලා Taman තීරණය කරගන්න කියනවා. පරිහාන මේතං වුත්තං භගවතා. මේ කාරණා හතර තියෙනවා නම් ඒ ශ්‍රාවකයා පිරිහෙනවා කියලා. මේ කාරණා හතර කුසල ධර්මයන්ගේ පිරිහීමේ කාරණා හතරක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ඒක. එහෙනම් බුද්ධ වචනයක් වෙන විදිහකට වෙන්නේ නැහැ. යම් විදිහකට බුදුහාමුදුරුවෝ වදාලා නම් ඒක වෙන්නේ ඒ විදිහටමයි. එතකොට පැවිදි මමත් ගිහි ඔබ වැඩිහිටි වෙන්න පුළුවන් තරුණ වෙන්න පුළුවන් කවුරු වුණත් මේ කාරණා හතර තියෙනවා නම් හතරෙන් එකක් හෝ තියෙනවා නම් ඒ කාරණයෙන් කුසලෙන් පිරිනොම. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. තමන් ගැන නිගමනය කරන්න. තමන් ගැන වෙන කෙනෙක් කරන නිගමනයට වඩා තමන් ගැන තමන්ටම සිහිනුවණෙන් නිගමනය කරන්න පුළුවන් නම් ඒක හොඳ නැද්ද?
ඒක හොඳයිනේ පින්වත්නි. එතකොට මේ කාරණා මේ විදිහට නැත්තම් ඔන්න ඔබ ගැනම තීරණය කරගන්න මට මේ ශාසනය දියුණු වෙන්න පුළුවන්. මේ කාරණා හතර නැත්තම් තමන් ළඟ මේ විදිහට තමන්ට පුළුවන් දියුණු වෙන්න මේ ශාසනය පිරෙන්නේ නැහැ. මොනවද මේ කාරණා හතර? පළවෙනිම කාරණේ බුදුහාමුදුරු දේශනා කරනවා සාරිපුත්තයන් වහන්සේ ධම්මේ දේශනාව කළේ බුදුහාමුදුරු දේශනා කරපු දේ. පළවෙනි එක තමයි රාග වේපුල්ලතං. රාගයේ අධිකකම. රාගයේ අධිකකම. රාගය අධිකයි නම් ඒ රාග අධික කෙනා තමන් ගැන තමන්ම නිගමනය කරගන්න කියනවා මේකෙන් මං ශාසනයෙන් පිරිනවනවා කියලා. පැහැදිලිනේ. ලෝකයේ පුද්ගල චරිත එක එක විදිහයිනේ. සමහර කෙනෙක් රාගය අධිකයි. සමහර කෙනෙක් ද්වේෂය අධිකයි. සමහර කෙනෙක් පින්නතුනේ මෝහ චරිත. කියන එකට ඇහෙන එකට මුලා වෙවි යනවා. අන්න අරහි කිව්වනම් එහෙ දුවනවා. මේ කිව්වනම් මෙහෙ දුවනවා. එහෙමයි සමහරු. තවත් සමහරු ඉන්නවා හැමදේම පින්නත්නි විතර්ක කරලා තර්කයෙන් හොයන්න හදනවා. එහෙම චරිතත් ඉන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා යමෙක් මේ ලෝකේ ඉන්නවා නම් රාගය අධික. ඒ රාගය අධික පුද්ගලයා ඒ අධික වූ රාගයේ හේතුවෙන් බුද්ධ ශාසනය පිරිහෙනවා. ගුණ වලින් පිරිහෙනවා. ඒ දේශනාව කියන්නේ නත්ති රාග සමෝ අග්ගී. රාගය හා සමාන ගින්නක් නැහැ කිව්වා. රාගය හා සමාන ගින්නක් නැහැ කිව්වා. පින්වත්නි දැන් මේ බැලූ බැල්මට පින්වතුනි අපිට බැලූ තෙක්මානක වෙනත් තැනක ඇවිලිච්ච මේ පහන් දැල්ල ඇරුණකොට වෙන ගින්නක් පේන්නේ නැහැ. නේ? බුදුරජාණන් වහන්සේ ඉස්සරහා දැල්ලපු ඒ පහන් දැල්ල ඇරුණකොට වෙන ගින්නක් පේන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ගේ හිතවල ඇවිලෙන රාග ගින්න කොහොමද වෙනත්? කවුද පිච්චෙන්නේ නැත්තේ? තිරිසං සතාගේ පටන් පින්නත්නි මේ ලෝකේ කවුද රාග ගින්නෙන් පිච්චෙන්නේ නැත්තේ? එතකොට මේ රාගය කියලා කියන්නේ පින්නත්නි තණ්හාවේම එක ස්වභාවයක්. දැන් තණ්හාවම ඒ අවස්ථානුකූලව ක්‍රියාත්මක වෙන විදිහට රාගය, ලෝභය, ආසාව ඊළඟට පින්නත්නි කාම ඡන්දය, කාම විතර්කය ආදී විදිහට හැසිරෙනවා. ඒ අර කාමයේම ඒ අවස්ථානුකූලව හැසිරෙන විදිහ. එතකොට රාග අධිකයි නම් පින්වත්නි ඒ රාගය මෙතන කියන්නේ පින්වත්නි ඒ රාගයේ අධිකකම නිසා පිරිහෙනවා පින්වත්නි. හැබැයි මේ ගැන කම්පා වෙන්න එපා. ඇයි මේ රාගේ නැති කරන්න පුළුවන් එකක්. රාගයක් මිනිස්සෙගේ හිතේ තියෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. මොකද මේක දීර්ඝ සංසාරේ හිත වැඩපු එක ඒකනේ. නේද? මේ හිත වඩලා තියෙනවනේ රාගේ නැත්තේ නෑනේ. ඇලීම, ආසාව, තණ්හාව මේ මොන ආකාරයෙන් හරි වඩලා තියෙනවනේ මේක. ඒ ගැන පුදුම වෙන්න එපා. අස්වැසිල්ලකට කාරණයක් තියෙනවා. ඒ කාරණේ තමයි පින්නතුනේ මේ රාගේ නැති කරන්න පුළුවන්. කොහොමද රාගේ නැති කරන්න පුළුවන්? ඇයි රාගේ නැති කරන්න පුළුවන්? මොකක් නිසාද නැති කරන්න පුළුවන්? රාගේ නැති කරන්න පුළුවන් මොකක් නිසාද? මේ රාගය දෙවියෙක් මවපු එකක් නෙවෙයි. රාගේ දෙවියෙක් මැවුවා නම් එහෙනම් මොකද වෙන්නේ? දෙයියන්ටම ඇති වෙලා නැති කරනකන් ඉන්න වෙනවා. නේ වෙන කරන්න දෙයක් නැහැ. රාගය ඉබේ ඇති වෙච්ච එක්කුත් නෙවෙයි. ඉබේ ඇති වුණා නම් ඇති වෙච්ච විදිහටම නැති වෙන්න අරින්න වෙනවා. එහෙමනම් අපිට කරන්න දෙයක් නැහැ. එහෙනම් මේක නැති කරන්න පුළුවන් හේතුවක් තියෙනවා. මොකද්ද? මේ රාගය කොහොමද හටගත්තේ? හේතුන්ගෙන් හටගත්තා. මේ රාගය හේතුන්ගෙන් හටගත්තේ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. එහෙනම් මේ හේතු ටික නැති කරපුවාම උපන්න රාගේ නැති වෙනවා. ලස්සන නැද්ද ප්‍රතිපදාව? ප්‍රතිපදාව ලස්සනයි.
අධික රාගයක් තියෙනවා කියලා තමන් අඳුන ගන්නවා. අඳුනගන් තම තීරණය කරනවා මේක පිරිහීමේ කාරණයක්. මේක පිරිහීමේ කාරණයක්. බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා මේකෙන් කුසල් පිරිහෙනවමයි. දැන් තේරුම් ගන්න ඕන මොකද්ද? මේ රාගය හේතුන්ගෙන් හටගත්තු එකක්. එහෙනම් නැති කරන්න පුළුවන්. දැන් මේ ශාසනයේ පින්නත් නිරන්තරව කාමයෙන් පීඩා විඳපු රාගයෙන් පීඩා විඳපු පින්නත්නි මහතෙරුන් වහන්සේ නමක් තමයි වංගීස මහතෙරුන් වහන්සේ. පස්සේ උන්වහන්සේ රහත් වුණා. වංගීස මහරහතන් වහන්සේ පින්නතුනේ අරහත් ඵලයට පත් වෙන්නට පෙර දවසක් පිණ්ඩපාතේ වඩිනකොට ස්ත්‍රී රූපයක් දැක්කා. ස්ත්‍රියක් දැක්කා. දැන් මේ ස්ත්‍රිය දැක්කට පස්සේ පින්නතුනේ වංගීස හාමුදුරන්ගේ හිතේ බලවත් රාගයක් ඇති වුණා. දැන් මේක අරුමයක් පුදුමයක් නෙවෙයි පින්නතුනේ. බලවත් රාගයක් ඇති වුණාට පස්සේ හැබැයි උන්වහන්සේ දැනගත්තා මගේ හිතේ රාගය ඇති වුණා. උන්වහන්සේ වෙලාවේ වැඩි ආනන්ද හාමුදුරුවොත් එක්ක. ආනන්ද හාමුදුරුවන්ට පසු ගමන් යන භික්ෂුවක් හැටියට තමයි වංගීස හාමුදුරුවෝ වැඩි එදා. එතකොටම වංගීස හාමුදුරුවෝ මොකද්ද කළේ? ආනන්ද හාමුදුරන්ට කතා කරලා කිව්වා. මොකද්ද? කාම රාගේන ඩයිහාමි චිත්තං මේ පරිඩයති සාදු නිබ්බාපනං බ්‍රූහි අනුකම්පාය ගෝතම. ගෝතම කිව්වේ ආනන්ද හාමුදුරන්ට ගෞතම ගෝත්‍රේ නිසා. ගෞතමයන් වහන්සේ මගේ හිත කාම රාගෙන් පිච්චෙනවයි කිව්වා. කාම රාගේන ඩයිහාමි චිත්තං මේ පරිඩයති. මගේ හිත ස්වාමීනි කාම රාගෙන් පිච්චෙනවා කිව්වා. හාත්පසින්ම පිච්චෙනවයි කිව්වා. සාදු නිබ්බාපනම් බ්‍රූහි අනුකම්පාය ගෝතම. ගෞතමයන් වහන්සේ මට අනුකම්පා කරලා මේ ගින්න නිවා ගන්න ක්‍රමයක් කියලා දෙන්න කිව්වා. මේ රාග ගින්න නිවා ගන්න ක්‍රමයක් කියලා දෙන්න කිව්වා. ඔන්න බලන්න කල්යාණ මිත්‍රයාගේ ලාභේ පින්වත්නි. ඒ වෙලාවට කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්න ඕන පින්වත්නි. මොකටද මේ උපන්න ක්ලේශය දුරු කරන්න. මෙතෙන්දී කල්යාණ මිත්‍රය නැතුව අසත්පුරුෂයා හිටියනම් රාගේ සපුරා ගන්න පින්නත් කරුණු කියනවද නැද්ද? කරුණු කියනවා. ආනන්ද හාමුදුරුවන්නේ වෙලාවේ වංගීස හාමුදුරුවන්ට වදාලා පින්නතුන ඒක නැති කරගන්න අවශ්‍ය දේ මොකද්ද? සංඥාය විපිරියේසෝ චිත්තං තේ පරිඩයති නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං. ඔය රාගය ඇති වුණේ මොකකින්දද? සංඥාය විපිරියේසෝ සංඥායේ තියෙන විපර්යාසය නිසා. අසුබ දේ සුබයි කියලා ගත්තු වැරදි සංඥාවනේ. නේ අසුබ දේ පිළිකුල් දේ සුබයි කියලා ගත්තු වැරදි සංඥාවකින්දනේ රාගයක් ඇති වෙන්නේ. සංඥාය විපර්යේසෝ චිත්තං තේ පරිඩයති. ඒකින්දයි නුඹේ ඔය හිත පිච්චෙන්නේ. අසුභාය චිත්තං නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං. රාගයට ආධාර වෙච්ච මේ සුබ නිමිත්ත කියන එක දුරු කරන්න කිව්වා. සුබ නිමිත්ත වඩන්න කිව්වා. ඊළඟට කියනවා පින්වත්නි සංඛාරං පරතෝ පස්ස දුක්ඛතෝ මාච අත්තනෝ. මේ සංඛාර කියන ඒවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් බලන්න කිව්වා. අනාත්ම වශයෙන් බලන්න කිව්වා. නිබ්බාපේහි මහා රාගං මා ඩයිහිත්ත පුනප්පුන. නැවත නැවත පිච්චෙන ඔය මහා රාග ගින්න එතකොට නිවන්න පුළුවන් කිව්වා. අසුභාය චිත්තං භාවේහි ඒකක් ගං සුසමාහිතං. එකඟ වෙච්ච සමාහිත හිතකින් අසුභය වඩන්න කිව්වා. ඔන්න පින්නත් රාගය දුරු කරන්න පුළුවන්. රාගය දුරු කරන්න පුළුවන්. ඇයි රාගය කියන්නේ අකුසලය. රාගය නම් අකුසලයට විරුද්ධව තියෙනවා. අසුභය වැඩිම නම් වූ කුසලය. කැඩිච්ච බිදිච්ච හොරු හතුරෝ ඉන්න මංකොල්ලකාරයෝ ඉන්න පාරක් තියෙනවා. ඒ පාර මග ඇරලා යන්න හොඳ පාරක් තියෙනවා නම් ඔබ යන්නේ මොන පාරේද? හොඳ පාරේ යනවා. ඒ වගේ මංකොල්ලකාරයෝ ඉන්න පාරක් මේ රාග මාවත. හොඳක් නෑ ගියොත්
ඒ මාවත මග ඇරලා හොඳ ආනිසංස ලබන්න පුළුවන් පින්නතුනේ මාවතක් තියෙනවා. මොකක්ද? අසුභය වැඩිම. ඒක කායගත සති වශයෙන් අසුභ භාවනා වැඩිම වශයෙන් වඩන්න පුළුවන්. කොච්චර ලස්සනයිද බලන්නකෝ. එතකොට පින්වත්නි රාගයක් ඇති වෙන්න ප්‍රත්‍ය දෙකක් තියෙනවා. රාගය ඇති වෙන්න හේතුව තමයි ප්‍රධාන දේ තමයි පින්වත්නි මොකද්ද? හිතේ තියෙන දුරු වෙච්ච නැති රාග අනුසය. රාගයේ අර මුල් බැසගත්තු මූල ස්වභාවය තමයි. හිතේ තාම ඒක තියෙනවනේ. ඒක නැගිටලා එනවා ප්‍රත්‍ය දෙකක් නිසා. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේමේ භික්කවේ පච්චයා. ප්‍රත්‍ය දෙකක් තියෙනවා. රාගස්ස උප්පාදාය. රාගේ උපදින්න. කතමේ ද්වේ මොනවද මේ දෙක? පළවෙනි මේක තමයි පින්නතුනේ මොකද්ද? සුබ නිමිත්තක්. හොඳයි සැපයි කියලා ඇති කරගන්න මේ අදහස. සුබ නිමිත්ත. බාහිර හොඳයි කියලා අඳුනා ගන්න යම් දෙයක්. ස්ත්‍රී රූපයක් වේවා පුරුෂ රූපයක් වේවා ඕනම දෙයක්. ඒ පිළිබඳව නුවණින් තොරව කල්පනා කරන එක තමයි දෙවෙනි කාරණය. ඒ පිළිබඳව නුවණින් තොරව කරන කල්පනාව. ඒකට කියනවා පින්නතුනේ අයෝනිසෝ මනසිකාරෝ. එතකොට රාගය කියන්නේ රාගය අධිකකම පින්නතුනේ මොකක්ද? මේ ශාසනයේ කුසල් පිරිහෙන කාරණයක්. ඒක දැනගන්න ඕන. වංගීස හාමුදුරුවෝ පස්සේ කාලෙක පින්වත්නි වංගීස හාමුදුරන්ට ආයෙත් දවසක් කොහොම රාගය ඇති වුණා. හැබැයි එදා වංගීස හාමුදුරුවෝ මොකක්ද දන්නවද කළේ? කල්පනා කළා මේක හොඳ එකක් නෙවෙයි කියලා. ඒක හොඳ එකක් නෙවෙයි. මම බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා ආවේ ඒ ධහමේ මගේ හිත බැහැගෙනයි තියෙන්නේ. මං වගේ කෙනෙක් තුල රාගයක් උපන්න කිව්වම මේ රාගෙ වෙන කෙනෙකුට නැති කරන්න බෑ. මේක නැති කරන්න ඕන කවුද? තමන්මයි. එහෙමම හිතලා ඒ රාගේ දුරු කරගෙන පින්නතුනේ වංගී සහඳුරු රහත් වුණා. ඒ නිසා රාගය කියන එක ස්වභාවයක්. හැබැයි ඒක අඳුනගෙන පින්නතුනේ ක්‍රියාවට නැගින්න නොදී සිතින් බැහැර කරගන්න ඕන. එහෙම වුණොත් මේ ශාසනය දියුණු වෙන්න පුළුවන්. ඊළඟට දේශනාවේ කියනවා පින්නතුනේ දෝෂ වේපුල්ලතං. ද්වේෂය බහුලයි. ඇතමෙක් ඉන්නවා පින්නතුනේ අධික ද්වේෂයෙන් ඉන්නේ. හැම නිරන්තරවම ද්වේෂයෙන්. ද්වේෂ බහුල භාවයේ තමන් ළඟ තියෙනවා කියලා තමන් දකිනවා නම් තේරුම් ගන්න කියනවා ශාසනයේ පිරිහීමක්. මං ශාසනය ඇතුලේ පිරිහෙන එකේ ලකුණක් මේක. ද්වේෂය බහුල කෙනෙකුට මේ ශාසනයේ සුවසේ වඩන්න බෑ. පින්වත්නි ද්වේෂයක් ඇති වෙන්න පින්නතුනේ කාරණා තියෙනවා. දැන් මේ ද්වේෂයේ ස්වභාවය තමයි දැන් රාගයේ ස්වභාවයක් තියෙනවා. රාගය පින්නතුනේ ටික ටික තමයි ඇති වෙන්නේ. ටික ඇති වුණාට පස්සේ නැති කරන එක පුදුම අමාරුයි පින්නතුනේ. ඔන්න රාගයේ ස්වභාවයක්. පැහැදිලි නේද පින්වත්නි? රාගයේ ස්වභාවය එතකොට මොකද්ද? ටික ටික තමයි ඇති වෙන්නේ. ටික ඇති වුණාට ඇති වෙච්ච රාගේ දුරු කරන එක ලේසි නෑ. ඒකයි කිව්වේ අප්පසාවජ්ජෝ දන්ද විරාගී. අප්පසාවජ්ජෝ දන්ද විරාගී. රාගේ ටික ඇති වෙන්නේ. ඒ ඇති වුණා කියලා රාගය නිසා ආනන්තරීය කර්මයක් කෙරෙන්නේ නැහැ පින්නතුනේ. මව් මරනවා, පියා මරනවා කියන එහෙම කර්මයක් කෙරෙන්නේ නැහැ. එහෙම කර්මයක් කෙරෙන්නේ නැහැ. හැබැයි ඒ ටික නමුත් ඇති වෙච්ච රාගය දුරු කරන එක ලේසිද? රාගය දුරු කරන එක ලේසි නෑ පින්නත්නේ. ද්වේෂයේ ස්වභාවය කියනවා. ද්වේෂයේ ස්වභාවය මහා සාවජ්ජෝ කිප්ප විරාගී. ද්වේෂය කියන එක පින්නතුනේ එක නිමේෂයෙන් ඇති වෙනවද නැද්ද? එක නිමේෂයෙන් ඇති වෙනවා. ඒ ඇති වෙච්ච නිමේෂය ඇතුළත ඕනම අපරාධයක් කරනවද නැද්ද?
ඕනම අපරාධයක් කරනවා. අම්මා මරන්න පුළුවන්, තාත්තා මරන්න පුළුවන්, රහතන් වහන්සේනම මරන්න පුළුවන් නේ. ද්වේෂයේ ස්වභාවය එහෙමයි. එක නිමේෂයෙන් ඇති වෙනවා. ඒ නිමේෂයට ඕනම දරුණු අපරාධයක් කරනවා. හැබැයි රාගයට වඩා ඉක්මනින් ඒ ද්වේෂය බැහැලා යනවද නැද්ද? ඒ ද්වේෂය පහ වෙලා යනවා. ඔන්න රාගයේ ස්වභාවය සහ ද්වේෂයේ ස්වභාවය. එතකොට යමෙකුට ද්වේෂය බහුලයි නම් ද්වේෂ බහුල කෙනා තේරුම් ගන්න ඕන මේක පිරිහීමේ ලක්ෂණයක්. මම මේ මාවතේ ගියොත් කුසල් පිරිහෙනවා මගේ. ද්වේෂය ඇති වෙන ක්‍රම නොඑක ආකාරයෙන් තියෙනවානේ. නේ මේ ඔක්කොම දේශනා කරන්න වෙලාවක් නෙමෙයි. ද්වේෂයක් ඇති වෙන ක්‍රම 10ක් දේශනාවේ කියනවා. දසවිධ අඝාත වස්තුව. සමහර වෙලාවකදී පින්නතුනේ මිනිස්සු හිතන් ඉන්නවා අද පෑයුවොත් හොඳයි කියලා. වැස්සොත් කේන්තියක්. හිතන් ඉන්නේ පෑයුවොත් හොඳයි කියලා. ඉතින් එයා හිතාගත්තට මොනව කරන්නද? නේ එතකොට එයාගේ සිතිවිල්ල අස් කරගන්න ඕනද වැස්ස නතර වෙන්න ඕනද? එයා සිතිවිල්ල අයින් කරගන්න ඕන. වැස්ස අයින් කරන්න අපිට බෑනේ. මිනිස්සු හැමදාම ගෙදර වහලේ හදාගන්න නැතුව පින්නතුනේ වහින වැහිවලට බැන්නට වැඩක් නැහැනේ. මේ කියන්නේ වැස්ස ගැනම නෙමෙයි ඈ. අනුන්ගේ කටවල් වහන්න හදනවා අපි අපේ හිත හදාගන්න නැතුව. නේ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ හිතට එන දේවල් ඒ මිනිස්සුන්ගේ කටින් කියනවා. ඒ මිනිස්සුන්ගේ හිතට එන්නේ ඒ මිනිස්සුන්ගේ කටින් ඒ මිනිස්සු කියන්නේ. අපිට ඒ වයසේ නොවේවා කියලා බලාපොරොත්තු තියන්න පුළුවන්ද? එහෙම බෑ ඉතින්. කුසල් අකුසල් තේරුම් ගන්න ඒ ඇත්ත හොඳ දෙයි කියයි නරක දෙයි නොකියයි ඒක ඒ ඇත්තගේ වැඩක්. හැබැයි අපි අපේ හිත හදන්න ඕන කවුරු මොනවා කිව්වත් අපේ හිත පෙරලෙන්නේ නැති වෙන්න වහින වැහි වැහැපු දෙන් අපි වහලා යතනෝනේ. නේද පින්නොත්? දැන් මේ ධර්මශාලාවක් මෙහෙම හැදුනට පස්සේ ඔය ඇත්ත දේශනාවක් කරන්න බයද? බය නෑ. ඇයි? වැස්සත් එකයි පෑයුවත් එකයි. ඒ ඇයි? මේ ධර්මශාලාවට වහලයක් තියෙන හින්දා. මේ වහලයක් තියෙන ධර්මශාලාවක් නැති වුණා නම් මොකක් වේද? ධර්ම දේශනාව හැන්දෑවේ නම් උදේ ඉඳන් දෙයියන්ට කියනවා නේ වහින්න නම් එපා. මේ ලෝකේ හැමදාම දෙයියන්ට කියන්නේ වහලේ හදාගත්තු නැති මිනිස්සු. බලන්න නැද්ද කියලා. තමන්ගේ ඇතුළාන්තේ තමන්ගේ රැකවරණේ තමන්ගේ ගුණයෙන් හදාගත්තු නැති මිනිස්සු හැම තැනම ගිහිල්ලා දෙයියන්ටත් එක්කන් අපේ වැඩ පවරනවද නැද්ද? පවරනවා. තමන්ගේ දේ හදාගන්න පින්නත් නේ. අපි මොනවා කරත් මැරෙන්නේ නැතුව ඉන්න බෑ. හැබැයි මැරෙනකොට අනාථයෙක් නොවෙන්න කුසල් කරගන්න. එතකොට තවත් අනේ දවසක් ඉන්න කියලා කාගෙන්වත් ඉල්ලන්න උවමනාවක් අනේ නෑ. මේකේ මොකටද දුක් විඳ ඉන්නේ තව දවසක් හරි මම මීට වඩා හොඳ දැනකට මැරිලා යන්නේ කියලා තේරෙනවා නම් පින්නතුනේ හෙට මැරෙන්නේ නෑ පින්නතුනේ අද මැරෙනවා. අද මැරෙන්නේ නැතුව හෙට මැරෙන්න හදන්නේ ඇයි? ඇයි පින්නතුනේ? යනාත කොහෙ වෙයිද දන්නේ නැහැ නේ. ඒ නිසා තමන් ගැන නිගමනයකට එන්න ඕන. තමන් ගැන නිගමනයකට එන්න ඕන. එතකොට තේරුම් ගන්න පින්වත්නි යමෙකුගේ රාගය බහුලයි නම් ශාසනයේ කුසල් මාවතේ පිරිහෙනවා. මේවා හැබැයි දුරු කරගන්න පුළුවන්. උපදින රාගයත් උපදින ද්වේෂයත් හේතුන්ගෙන් හටගන්නේ. ඒ නිසා මේවා නැති කරගන්න පුළුවන්. ඒවයින්ම නැති වෙලා පිරිහිලා යන්න ඕන කියලා එහෙම නියමයක් නැහැ පින්වත්. මේවා දුරු කරගන්න පුළුවන් දේවල්. ඊළඟට මෝහය බහුල වුණාම මෝහය කියන්නේ අන්ධ කරන දෙයක්. දේශනාවේ කියනවා අන්ධ වෙනවා. දුක දන්නේ. ඊළඟට දුක හටගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. දුක්ඛ නිරෝධයක් ගැන දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒතර මෝහ බහුල වුණොත් මේ රාගේ, ద్వේෂේ මේ හැම එකක්ම මෝහයෙන් හින්දා. මේ අකුසල හේතු තුනනේ. එතකොට කිසිම අකුසලයක් නැහැ පින්වත්නි මෝහය මුල් නොවිච්ච. සෑම අකුසලයක්ම මෝහය මුල් කරගෙනද නැද්ද පවතින්නේ?
මෝහය මුල් කරගෙනයි. ඒ නිසා යමෙකුගේ මෝහය බහුලයි නම්, මුලාව බහුලයි නම්, ඒකෙන් තමන්ම තීරණය කරන්න කියනවා මේක ශාසනය ඇතුලේ මගේ පිරිහීමේ කාරණයක් කියලා. ඒ මෝහය දුරු කරගන්න පුළුවන්. මෝහය දුරු කරගන්න පුළුවන්. ඇයි? මෝහය ඇති වෙන්නේ ඉබේ නෙවෙයි, දෙවියෙක් මවනව නෙවෙයි. මෝහයත් හේතුන්ගෙන් හටගන්න එකක්ද නැද්ද? හේතුන්ගෙන් හටගන්නවා. මෝහය ඇති වෙන්න පින්වත්නි බාහිරින් බලපවත්වන එහෙමත් නැත්නම් ප්‍රත්‍යවන ආධාරවන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පරතෝච ഘോഷෝ, අනුන්ගෙන් අහන්න ලැබෙන දේවල් වලින් අපේ මෝහය වැඩි වෙන්න පුළුවන්. තව මෝහය වැඩි වෙන්න නම් කරුණු අහන්න හම්බෙන්නේ අපිට. ඒකින් තව මෝහය මොකද වෙන්නේ? මෝහය වැඩි වෙනවා. ආයෙත් කියනවා ඔබට දැන් තේරෙනව නේද සත්පුරුෂයාගේ වටිනාකම? ඒක තමයි කිව්වේ සංසාරේ අපි මලක් පූජා කළත් ඒකනේ ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකින්නකම් අසත්පුරුෂයෙක් නම් එපා කියලා. සත්පුරුෂයෙක්ම ලැබෙන්නේ කියලා. ඇයි? ඒ අසත්පුරුෂයාගේ කතාව අපේ හිතේ නැති රාගේ හදනවා, තියෙන රාගේ වැඩි කරනවා. ඒ අසත්පුරුෂයාගේ කතාව අපේ හිතේ නැති ද්වේෂය උපද්දවනවා, තියෙන ද්වේෂය වැඩි කරනවා. ඒ අසත්පුරුෂයාගේ වචනේ පවා අපේ හිතේ නැති මෝහය උපද්දවනවා, තියෙන මෝහය දියුණු කරනවා විනාත්. ඒ නිසා මේ අනුන්ගෙන් අහන්න ලැබෙන දේවල් තමයි අපේ මෝහය වැඩි වෙන්න, අපේ මෝහය ඇති වෙන්න පළවෙනියටම ප්‍රත්‍ය වෙන කාරණේ. දෙක, පින්වත්නි, තමා තුලින්ම තමන්ට හැඟෙන පරිද්දෙන් හිතන එක මේ අයෝනිසෝ මනසිකාරයමයි. තමන් නුවණින් තොරව කල්පනා කරනවා. එහෙම කල්පනා කරනකොට එහෙනම් ඒක මෙහෙම වෙන්න ඇති කියලා තමන්ට හැඟෙන පරිද්දෙන් පින්වත්නි කටයුතු කරන්න පටන් ගන්නවා. ධර්මයත් එක්ක එක සසඳලා ගලපලා බලන්නේ මට හිතිච්ච විදිහ ධර්මයත් එක්ක බලද්දි හරිද කියලා. ඇතමෙක් ඒකේ දෘෂ්ටිගත වුණාම මොකද වෙන්නේ? මේ මෝහයෙන් දෘෂ්ටියට යනවා පින්නතුනේ. ඒ දෘෂ්ටියට ගියාට පස්සේ මොකද වෙන්නේ? තමන් හිතාගත්තු විදිහ ඇතුලේ තියාගෙන අහන බන ඔක්කොම ඒ දෘෂ්ටියට ගැලපෙනවද කියලා බලනවා. ගැලපෙන්නේ නැත්නම් දෘෂ්ටි අයින් කරන්නේ ධර්මය අයින් කරනවා. එහෙම ගලපගෙන යනකොට කවුරු හරි කෙනෙක් පින්නත් ඒ සමහර වෙලාවකදී සූදු කෙලින තැන සූදු කෙලින මිනිස්සෙක් හරි කමක් නැහැ. එයාගේ දෘෂ්ටියට හරියට කාරණයක් කිව්වොත් අන්න හරියටම කිව්වා කියලා එයාගේ එක පිළිගන්නවා. ඒක තමයි ලෝකේ හැටි. මේවට ඕන තරම් දේශනාවේ උදාහරණ උපමාත් තියෙනවා. මේ සීමිත වෙලාවක් නේ තියෙන්නේ. සමහර වෙලාවකදී තැබෑරුමක ඉන්න මිනිස්සෙක් මොනවා හරි කිව්වනම් තමන්ගේ දෘෂ්ටියට ගැලපෙන්න ඒක තමයි ධර්මයේ කියනවා. පන්සලේ හාමුදුරුවෝ කියන එක ධර්මයේ නෙවෙයි වෙනවා. ඇයි? තැබෑරුමේ ඉන්න කෙනා මගේ තමන්ට හිතන විදිහට කිව්වා. තමන් හිතන විදිහට තමන් දකින විදිහට කරුණු කිව්වා. අරයත් කිව්වේ කියනවා. නේ. ඒ නිසා පින්වත්නි මේවා අනුන්ගෙන් අහන දේවල් සහ ඒ පිළිබඳ නුවණින් තොරව කල්පනා කිරීමෙන් අපේ මෝහය වැඩි වෙනවා. මේවා දුරු කරගන්න පුළුවන්. මෝහයත් හේතුන්ගෙන් හටගත්තේ. ඊළඟට මේ ශාසනයේ කුසල මාවතේ පිරිහෙන්න මුල් වෙන කාරණයක් කියනවා. ගැඹුරු ධර්ම කාරණාවන් විමසා ගැනීමට ප්‍රඥාව නැතිකම. මේ කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය, මේ කියන්නේ ප්‍රඥා බලය. මේ ප්‍රඥාව නැතිකම. ප්‍රඥාවත් ඇති කරගන්න පුළුවන්. මොකද මේ ප්‍රඥාව උපතින් ලැබෙන දෙයක් නෙවෙයි. සමහර කෙනෙක් ඉන්නවා පින්නතුනේ මහා උගතෙක් ප්‍රඥාව නැහැ. තවත් සමහරු ඉන්නවා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. හැබැයි හරීම ප්‍රඥාවන්තයි. හරීම ප්‍රඥාවන්තයි. දේවදත්ත හාමුදුරුවෝ පින්නතුනේ එදා පින්වත්නි සුප්‍රබුද්ධ රජුරුවන්ගේ පුතා. හොඳට රාජ්‍ය ශිල්පය ඉගෙන ගත්තු කෙනා. අඥානෙක් නෙවෙයි. හැබැයි පින්පව් දෙකවත් තෝරගන්න බේරගන්න බැරි වෙන්න පින්නතුනේ ප්‍රඥාවෙන් පිරිහුණද නැද්ද? ප්‍රඥාවෙන් පිරිහුණනේ. හැබැයි සුනීත එදා සුනීතලට පින්නතුනේ වේද මන්ත්‍රයක්වත් ඉගෙන ගන්න බෑ, අහන්න බෑ. ඒ තරම් තහනමක්. කසල ඇද ඉඳපු කෙනා
උගතෙක් නෙවෙයි. හැබැයි ප්‍රඥාව අවදි වුණාද නැද්ද? ප්‍රඥාව අවදි වුණා. සෝපාක උගතෙක් නෙවෙයි. ප්‍රඥාව අවදි වුණාද නැද්ද? ප්‍රඥාව අවදි වුණා. ඒක නිසයි කිව්වේ මේ ශාසනය ධර්මය කාටද කියලා ඇහුවොත් උගතුන්ට නෙවෙයි ප්‍රඥාවන්තයන්ට. උගතුන්ට නෙවෙයි ප්‍රඥාවන්තයන්ට. හැබැයි ඒකෙන් කියන්නේ උගත්කම වැඩක් නැහැ කියන එක නෙවෙයි. උගත්කමේ යම් පිටුබලයක් තියෙනවා. යම් යම් කාරණාවන් තෝරගන්න, බේරගන්න, ගලපගන්න. හැබැයි ඒ උගත්කම ප්‍රඥාවෙන් අනුග්‍රහයක් ලැබලා තියෙන්න ඕන. එතකොට ගැඹුරු කාරණාවන් විමස ගන්න ප්‍රඥාව නැත්තම් ඒිනුත් ශාසනයේ පින්නතුනේ කුසල් ප්‍රතිපදාවේ පිරිහිලා යනවා. යමෙකුගේ ඒ රාගය තුනී කරගත්තා නම්, යමෙක්ගේ ද්වේෂය තුනී කරගත්තා නම්, යමෙක්ගේ මෝහය තුනී කරගත්තා නම්, ඒකට රාගය දුරු කරන්න මෛත්‍රිය තියෙනවා. රාගය දුරු කරගන්න අසුභය තියෙනවා. ද්වේෂය දුරු කරගන්න මෛත්‍රිය තියෙනවා. මෝහය දුරු කරගන්නට පින්නතුනේ මරණ සති ආදී භාවනාවන් තියෙනවා. ඒ වගේම පින්නතුනේ මේ ප්‍රඥාව දියුණු කරගන්න ඕන තරම් ධර්ම ශ්‍රවණය තුලින් ඉඩකඩ තියෙනවා. මේ ටික සම්පූර්ණ කරගත්තා නම් මේ පිරිහීමේ කාරණා ටික තමා තුළම නැති කරගෙන පින්නතුනේ මේවම ශාසනය තුලේ දියුණුවේ කාරණා හැටියට වඩන්න බැයිද? වඩන්න පුළුවන්. ඒකට තියෙන්න ඕන ඔබේ උවමනාව සහ අදිෂ්ඨානය. මේ හැමදේම අනේ මේවා කර්මයෙන් නෙවෙන්නේ. මේ හැමදේම කර්මයට දෙන්න එපා. අද හැමදේම පින්නත් කර්මයට දෙනවා. අනේ ඉතින් කර්මයනේ මොනව කරන්නද? නෑ, කර්මය කියන්නේ පුද්ගලයාගේ වීරියෙන් වෙනස් කරන්න පුළුවන් එකක්. කර්මය වුණත් පින්නතුනේ පුද්ගලයාගේ වීරියෙන් වෙනස් කරන්න බැරිද? වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා දැන් මේ ශාසනයේ හොඳට උත්සාහවන්ත වෙන්න, වීරිය කරන්න පින්නත් මේ දුර්ලභ අවස්ථාවක් අපිට ලැබිලා තියෙන්නේ. ඒ දුර්ලභ අවස්ථාව නැති වෙන්න පුළුවන් පින්නතුනේ ඊළඟ තප්පරේ. ඒ දුර්ලභ අවස්ථාව නැති වෙන්න පුළුවන් අද ඔය ඇත්තන්ට එළමෙන රාත්‍රියේ. මේ දුර්ලභ අවස්ථාව තව කොච්චර වෙලාවක්ද මේ තියාගෙන ඉන්නේ කියලා ඔබ දන්නෙත් නැහැ, මම දන්නෙත් නැහැ. එහෙනම් අප්‍රමාදී වෙන්න, වහවහ කුසල් සම්පූර්ණ කරගෙන තමා තුළම තිබෙන පින්නතුනේ රාග, ద్వේෂ, මෝහ ආදී දුරු කරගන්න තමන් වෑයම් කරන්න. මේ ටික දුරු නොකර ප්‍රාර්ථනා කරන නිවන සාක්ෂාත් කරන්න ක්‍රමයක් නැහැ. ඉනිසා මේ ටික දුරු කරන්නම වෙනවා. ඒකට වැඩ පටන් ගන්න කියලායි මේ කියන්නේ. ඔබ සියලු දෙනාටම උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. අද කුණ්ඩසාලේ නිතුල තැන්න ශ්‍රී රත්මල් විහාරයේදී බෞද්ධ රූප වාහිනී බාහිර සජීව පටිගත කිරීමක් හැටියට මේ දේශනාව සිද්ධ වන්නට යෙදුනේ. අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුනේ විශ්‍රාමලත් පාඨශාලාචාර්ණී ඒ.එම්. පලිඟුමැණිකේ පින්වත් මෑණියන්, තිලකා ඒකනායක මහත්මිය, වෛද්‍ය ජයසේකර මහත්මාණන් ප්‍රධාන කොට ඇති දූදරු ඥාති හිත මිත්‍රාදී පින්වන්ත පිරිස විසින් අරමුණු අතරට එක් වෙන්නේ මාසත්‍රයකට ඉහතදී නිදන ප්‍රාප්ත විශ්‍රාමලත් ලංකා බැංකු කළමනාකාර EMTB ඒකනායක පියතුමන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම තිලකා ජයතිලක සහ එම මහත්මයාගේ දෙමව්පියන්ටත් BM බිසෝමැණිකේ මෑණියන්, සුසන්ත වීරබාහු මහත්මයාගේ දෙමව්පියන් ඇතුළු මේ විහාරය ඉදිකිරීම වෙනුවෙන් දායක වී සිට මියගිය සියලු දෙනාටම පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අනුහස් මුණුපුරාගේ ජන්මදිනයේ නිමිති කර ගනිමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අභිමානී ශලනිකා මනීෂ දර්ශිකා හර්ෂණී චන්දන යන අයට
සිත ප්‍රාර්ථනා කරනවා. එමින්ම දිනුෂ් ජයසේකර මහත්මාණන් එම මැතිනිය ඇතුළු දූ දරුවන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උදව් උපකාර කළ හිත මිත්‍රාදී හැම දිනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මෙම විහාරස්ථානයේ ඉදිකිරීම වෙනුවෙන් ඉඩම ලබා දුන් ගල්පිහිල රාජමහා විහාරාධීශ්වර ශ්‍රීමත් නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අරමුණු පරිද්දෙන් රැස් කරගත් උදාර කුසල් නමින් මිය ගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වීමෙන් සැපවත් වෙත්වා. ජාති ජරා මරණ ආදී දුකින් මිදෙත්වා. උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත ඔබට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. සියලු යහපත් කටයුතු සාර්ථක වේවා. යහපත් සිතුම් පැතුම් සඵල වේවා. දායකත්වයේ දරූ ඔබටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් මේ උතුම් ධර්ම දානමේ කුසලය බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවනින් සැනසීම පිණිස වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.